හොඳයි. මම ඔබ ඉදිරියේ තැබුවා වගේම විශේෂයෙන් ඔබ ඉදිරියේ පැවසුවා ආකාරයට සාතන් විශේෂයෙන් ඔබ වෙනුවෙන් විශේෂයෙන් උන්වහන්සේ දැන් ස්වර්ගීය කරන්නව සේවය වෙනුවට සාතන් ව්‍යාජදේ මනුෂ්‍යයාට දී තිබෙනවා. ව්‍යාජදේ මනුෂ්‍යයාට දී තිබෙනවා. නිසා අද දවසේදී අපි ඉගෙන ගන්නට යන්නේ සති 23ක් පුරාම 22ක් පුරාම අපි උන්වහන්සේ දැන් ස්වර්ගීය කරන්නව සේවය අපි ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්නට යනවා සාතන් මනුෂ්‍යයාට මේ සේවයෙන් මනුෂ්‍යව සංගවන පිණිස නැත්නම් මනුෂ්‍යව ඈත් කරන පිණිස සාතන් හඳුන්වා දී තිබෙනා මේ ව්‍යාජ මදහත්කාරය ව්‍යාජ කෙනා කවුද කියන කාරණේ අන්ත ක්‍රිස්තුස් කවුද? ක්‍රිස්තුස් වහන්සේ දැන් ස්වර්ගයේ සේවය කරනවා. හැබැයි උන්වහන්සේගේ සේවය පැත්තකට දාලා පාගල දාලා තව කෙනෙකු සාතන් මනුෂ්‍යයාට ක්‍රිස්තියානියට හඳුන්වා දී තිබෙනවා. අපි ඉගෙන ගනිමු මේ කවුද කියන කාරණේ ශුද්ධ ලියවිලි තුල. එනිසා අපිට ඕනම කෙනෙකුට බය නැතුව අන්තක්‍රිස්තුස් කවුද කියලා ප්‍රකාශ කරන පිණිස නැත්නම් දේව වචනය තුලින් පැහැදිලි කරන පිණිස මේ ශුද්ධ වූ පාඩම ඔබට ඔබ සියලු දෙනාට පුදුමාකාර ආශිර්වාදයක් වෙන්න යනවා. මම ඔබගේ අවධානය යොමු කරනවා විශේෂයෙන් 1 තෙසලෝනික පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 15 සිට 17 දක්වා. මතක තියාගන්න උන්වහන්සේගේ පළමු පැමිණීමේදී පළමු පැමිණීමේදී මොකද කරේ සාතන්? ඔබ දන්නවා පැහැදිලිවම උන්වහන්සේගේ පළමු පැමිණීමේදී උන්වහන්සේගේ පළමු පැමිණීම පිළිබඳව උන්වහන්සේ මේ ලෝකෙට බිරිඳෙක් හැටියට උපත ලැබෙව පිළිබඳව අනාගත වක්තෘවරුන් බොහෝ අනාගත වක්තෘවරුන් ඒ අනාවකී තුලින් ප්‍රකාශ කළා තිබුණා. සාතන් මොකද කරේ? උන්වහන්සේව ඒ අනාගත වාක්‍ය මිනිස්යන්ගෙන් සංගවලා අද අපි කල්පනා කරලා බැලුවොත් ඒ අනාගත වාක්‍ය බොහෝ මිනිස්යන්ගෙන් සංගවලා මොකද කරේ? උන්වහන්සේගේ පළමු පැමිණීම උන්වහන්සේව පිළි නොගැනීම සඳහා ප්‍රතික්ෂේප කිරීම සඳහා සාතන් නායකයන් යුදෙව් නායකයන් නැත්තම් එදා ඊශ්‍රායල් සෙනග අතර හිටියා වූ දේවචන උගන්වන ගුරුවරු අපි කිව්වොත් යුදෙව් පූජකයන් ඒ අයගෙන් මේ අනාගත වාක්‍ය සංගවලා ක්‍රිස්තුස් වහන්සේව ප්‍රතික්ෂේප කරන්නට ඔවුන් සාතන් බලවත් වුණා. සාතන් සඵලමත් වුණා. අමතක කරන්න එපා. උන්වහන්සේ පිළිබඳව තිබෙන සියලු අනාගත වාක්‍ය මිනිස්යන්ගෙන් සංගවලා තිබුවා. උන්වහන්සේ පිළිගන්නට සිව්තනංග සිටියේ බොහෝම අතලොස්සයි. ඒක තමයි සාතන්ගේ ක්‍රම. මේවා මිනිස්යන්ට අනේ මට තේරෙන්නේ නැහැ ඇයි මිනිස්යන්ට මේ දේවල් තේරෙන්නේ නැති කියලා. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම ගැන. උන්වහන්සේගේ පළමු පැමිණීමේදී නම් මිනිස්සු බේරුණා. මොකද උන්වහන්සේගේ පළමු පැමිණීමේදී මිනිස්යාට කිසි දෙයක් වුණේ නැහැ. උන්වහන්සේ වැඩිලා උන්වහන්සේගේ සේවය හමාර කරා. නමුත් දෙවන පැමිණීම පිළිබඳව බලන්න ඒකට හඳුන්වලා දීලා තියෙනවා ව්‍යාජදේ. උන්වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳව මම ඔබට මතක ඇති මම ඔබට ඉදිරියේ ප්‍රකාශ කරා. උන්වහන්සේගේ ශුද්ධ වූ නමස්කාරයේ දවස වෙනුවට සාතන් හඳුන්වලා තිබෙනවා ව්‍යාජ නමස්කාරයේ දවස. ඊළඟට උන්වහන්සේ දැන් ස්වර්ගීය කරන සේවය වෙනුවට සාතන් හඳුන්වලා දීලා තියෙනවා ව්‍යාජ සේවය. උන්වහන්සේ අපේ එකම මදහත්කාරය සාතන් හඳුන්වලා දීලා තියෙනවා බොහෝ මදහත්කාරවරුන් නැත්නම් මදහත්කාරයන් අපි ඒ ගැන කතා කරා. ඊළඟට කල්පනා කළ බලන්න මම පැවසුවා මේ කාරණේ උන්වහන්සේගේ දෙවන පැමිණීම වෙනුවට අද හඳුන්වලා දීලා නැද්ද? උන්වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳව පැහැදිලි ආලෝකයක් මිනිසයාට දී තිබෙනවා. උන්වහන්සේ එන්ටයන්ව කාරණේ කොයි ආකාරයෙන් දෙන්න යන්නේ? උන්වහන්සේගේ පැමිණීමේදී තේජසින් යුක්තව දේවදූතයන් පිරිවරාගෙන පැමිණීම පිළිබඳව පැහැදිලි ආලෝකයක් දීලා තියෙනවා. සාතන් මොකද කරලා තියෙන්නේ? සාතන් අද ඒකටත් ව්‍යාජ දේ දී තිබෙනවා නෑ. උන්වහන්සේ දෙවෙනුව රෙන්ඩිසලා රහසින් ඇවිල්ලා ඔසවාගෙන යන්න යනවා. මේවා අපි හොඳ අවධානය යුක්ත ඒකයි ශුද්ධ ලියවිලි සත්‍යතාවය දැන නොගත්තොත් ඔබත් මාත් අනතුරේ. බලන්න තෙසලොනික පොතේ මොනවද කියන්නේ කියලා 4 වෙනි පරිච්ඡේදයේ 15 සිට 17 දක්වා. යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳව කතා කරනවා. මග්නිසාද ස්වාමීන් වහන්සේගේ ඊම දක්වා ජීවත් ඉතුරු සිටින අපි සතමුණු තනත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නේයි ස්වාමීන් වහන්සේගේ වචනේ මෙතන කතා කරන්නේ උන්වහන්සේගේ දෙවන පැමිණීම ගැන. පැහැදිලිව විතර සඳහන් කරනවා. මග්නිසාද ස්වාමීන් වහන්සේ මහා ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයේ දතෝ ස්වර්ගයෙන් බස්නාසේක. උන්වහන්සේගේ දෙවන පැමිණීම ගැන උන්වහන්සේ දේවදූත සමූහය ස්වර්ගීය සමූහය දේවදූත සමූහය පිරිවරාගෙන එන අවස්ථාව. උන්වහන්සේ තුල මලාව අය පළමුවට නැගිටින්න ඔය එවිට ජීවත් වෙතුරු සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමීන් වහන්සේ සම්මුඛ වන පිණිස බලාකොළ වලින් අහසට ඇද ගන්න ලබන්නේ කවද්ද? උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී. උන්වහන්සේ මහා ශබ්දයද උත්තම දේවදූතයෙකුගේ හඬද
දෙවියන් වහන්සේගේ හොරණ නාදයේ ධාතුව එන්නා වූ දවසේදී තමයි වලාකුළු වලින් අහස රැඳ ගන්නව ලබන්න වෙන්නේ. නමුත් සාතන් මොකද දීලා තියෙන කවුන්ටර්ෆීට් නැත්තම් ව්‍යාජ ඉගැන්වීම? නෑ. ඊට ඉස්සරලා කොටසක් මොකද කරන්නේ? අන්වාසේ රහසින් ඇවිල්ලා අරගෙන යන්ට යනවා. අද කොච්චර අය මේ ඉගැන්වීම පිළිගන්නවා. ඔබට පේන්නේ නැති. සාතන් මොන තරම් සමත් වෙලා තිබෙනවද කියන කාරණේ. එනිසා අපි පරිස්සම් වෙන්න. එනිසා තමයි ශුද්ධෝ පාවල්තුමා 2 තෙසලෝනික පොතේ මේ කාලයට විතරක් නෙමෙයි ඒ කාලෙදිත් හිටියා. කොටසක් ඒ සාතන් මේ කාරණය පුදුමාකාර විදිහට මිනිසයා තුළ ඒ කාලයේ ඉඳම සිටම මිනිසයාගේ මනසේ තැම්පත් කරමින් සිටියා. මොකද්ද? ඒ නිසා තමයි 2 තෙසලෝනික පොතේ ශුද්ධෝ පාවල්තුමා මේ ආකාරයෙන් කියන්නේ. සහෝදරයනි, අපගේ ස්වාමී යේසුස් වහන්සේගේ ඊමද උන්වහන්සේ වෙතට අපගේ රැස්වීමද ගැන ස්වාමින් වහන්සේගේ දවස ලං වී තිබේයයි ආත්මයෙන්වත් වචනයෙන්වත් අපෙන් ලැබුණාක් වෙන් පෙන්වන ලියුමකින්වත් ඉක්මනින් සිතින් චංචල නොවන හැටියටද නොකැළමෙන හැටියටද අපි නුඹලාගෙන් උදක් මෙල්ලුම බලන්න ශුද්ධෝ පාවල්තුමා මොනවද කියන්නේ කියලා. දැන් ළඟදී මම තවත් පෝස්ට් එකක් දැක්කා. අන්ත මොකක්ද ඒකට කියන්නේ? උන්වහන්සේ රහසින් ඔසවා ගැනීම ආසන්නයි, ලෑස්ති වෙන්න. ශුද්ධෝ පාවල්තුමා මේක මේ අලුත් දෙයක් නෙමෙයි. මේක එදා ඒ කාලේ සිටම තිබෙනව. ඒ නිසා ශුද්ධෝ පාවල්තුමා කියන පොඩ්ඩක් ඉන්න. උන්වහන්සේගේ පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. මොකද උන්වහන්සේගේ දෙවන පැමිණීමට පෙර යමක් සිද්ධ වෙන්න ඕන. ඒ සිද්ධ වෙන කාරණේ ගැනයි අද දවසේදී අපි ඉගෙන ගන්න යන්නේ. අන්ත ක්‍රිස්තුස් එල්දරව් වෙන්න ඕන. කෝ අන්ත ක්‍රිස්තුස්? අපි ශුද්ධ ලේවිලෙන් අන්ත ක්‍රිස්තුස් එල්දරව් කර තිබෙනවද? ඔව්. ඒ නිසා අපි මේ කාරණේ තේරුම් ගනිමු. අද අනිත් අය කියන්නේ එන්න නියමිතයි. ඔව් අපි බලමු එන්න නියමිතද ඇවිල්ලාද ඉන්නේ කියලා. එල්දරව් කරලාද ඉන්නේ කියලා උන්වහන්සේ. අපි බලමු. මේ කාරණේ ශුද්ධ ලේවිල කියනවා. මම ඔබගේ අවධානය යොමු කරනවා 2 තෙසලෝනික පොතේ දෙවෙනි පරිච්ඡේදයටම. යේසුස් වහන්සේ අපේ ගැලම්කර තන් වහන්සේ දෙවෙනි වර එන්න ඉස්සරලා ඇදහිල්ලෙන් වැටී යාමක් සිද්ධ වෙන්න ඕන. කාරණා දෙකක් ඉෂ්ට වෙන්න තිබෙනවා. උන්වහන්සේගේ දෙවන පැමිණීමට පෙර මොනවාද ඒ කාරණා දෙක? මම ඒක කියවන්න 2 තෙසලෝනික පොතේම දෙවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ මොනවද කියන්නේ? කිසිවෙකුට කිසිසේත් නොබලා රවටන්ට ඉඩ නාරින්න. අද මිනිස්සු බහුතර ක්‍රිස්තියානිය රැවටිලා ඉන්නේ මේ ඉගැන්වීමට. මේ රහසින් නොසවා ගැනීම කියනවා ඉගැන්වීමට පුදුමාකාර ලෙස අද මිනිස්සු නැත්තම් කිතුණා රැවටිලා ඉන්නේ. මොනවද කියන්නේ? උන්වහන්සේගේ දෙවන පැමිණීම ගැන රැවටෙන්න, කැළවෙන්න නැත්තම් වියුලන්ට අවශ්‍ය නැහැ. උන්වහන්සේ දෙවෙනි වර එන්ට ඉස්සලා කාරණා දෙකක් සිද්ධ වෙන්න ඕන. මොකක්ද ඒ කාරණා දෙක? මෙතන කියනවා 2 තෙසලෝනික පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ කිසිවෙකුට කිසිවෙක් නොබලා රවටන්ට ඉඩ දෙන්න එපා. මක්නිසාද ඇදහිල්ලෙන් වැටී යාමක්. ඇදහිල්ලෙන් වැටී යාම යමක් සිද්ධ වෙන්න ඕන. ඔබට මතකද අපි එල්දරව් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි දූතයාගේ පණිවිඩ ඉගෙන ගත්තා. බබිලෝනිය වැටුණාය. ඇදහිල්ලෙන් වැටී යාමක් සිද්ධ වෙන්න ඕන. ඊළඟට වෙන්න ඕන විනාශයේ පුත්‍රයා වන පාපේ මනුෂ්‍යයා එල්දරව් වෙන්න ඕන. සියලු මනුෂ්‍යයන් දැනගන්න ඕන කවුද විනාශී පුත්‍රයා? කවුද පාපේ මනුෂ්‍යයා? ඒ දෙක ඉෂ්ට වෙන්න ඕන. පළමුවෙන් ඊට පස්සේ තමයි උන්වහන්සේගේ දෙවන පැමිණීම සිද්ධ වෙන්න යන්නේ. පළමුවෙන් වුණොත් මිස විනාශයේ පුත්‍රයාත් පාපේ මනුෂ්‍යයත් එල්දරව් වෙන්න ඕන. ඊට පෙර වෙන්න ඕනේ මොනවද? ඇදහිල්ලෙන් වැටී යාමක් සිද්ධ වෙන්න ඕන. අපි ඒ දේ ඉගෙන ගන්න යනවා. අපි ඒ දේ ඉගෙනගෙන තිබෙනවා. ඒ ඇදහිල්ලෙන් වැටී යාම ගැන ඔබට මම සාරාංශයක් ඇත්තේ නැත්නම් සරලව ඔබ ඉදිරියේ තබනවා අපි ඉගෙන ගත්තදී. ඊළඟට අපි අවධානය අද දවසේදී පාඩමට යොමු කරන්නේ මේ විනාශී පුත්‍රයා නැත්තම් පාපයේ මනුෂ්‍යයා අන්ත ක්‍රිස්තුස් එල්දරව් වෙන්නට ඕන. ඒක වුණාට පස්සේ තමයි පළමුවෙන් උනොත් මිස ඒක එනම් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම සිද්ධ වෙන්න යන්නේ නැහැ. ඊට පෙර මොකද වෙන්න ඕනේ? උන්වහන්සේගේ දෙවන පැමිණීමට පෙර මේ බයිබල් පාඩේ කියන්නේ මොනවද? උන්වහන්සේගේ දෙවන පැමිණීමට පෙර ඇදහිල්ලෙන් වැටී යාමක් සිද්ධ වෙන්න ඕන. ඒ වගේම විනාශයේ පුත්‍රයා සහ පාපයේ මනුෂ්‍යයා එල්දරව් වෙන්නට ඕන. සහෝදර සහෝදරිය විනාශී පුත්‍රයා පාපයේ මනුෂ්‍යයා එල්දරව් වෙලා නැද්ද අද? අපි ශුද්ධ ලියවිල්ල හොයමු. අන්ත ක්‍රිස්තුස් එල්දරව් කරලා නැද්ද උන්වහන්සේ? අපි හොයමු ශුද්ධ ලියවිල්ලෙන්. 1 යෝහන්ගේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ මොනවද කියන්නේ? පාපය යනු දෙවියන් වහන්සේගේ නීතිය උල්ලංඝනය කිරීම. උන්වහන්සේගේ ශුද්ධ ආඥාවන් ආඥා 10 උල්ලංඝනය කිරීම තමයි පාපය උනේ. අපි ඊයේ සබත් පාඩම තුළ ඉගෙන ගත්තා මොනවද? ස්වර්ගයේ සාතන් පව් කළාය කියලා.
ඒක අපි මේ පොළොවට අදහක් නේ පාපයමයි. දේවදූතයෝ කළත් මනුෂ්‍යය කළත් පාපයමයි. දේවදූතයන් එක ජාතික පාපයකුත් අපි එක ජාතික පාපයකුත් කරන්නේ නැහැ. එදා සාතන් කළෙත් ඔහුගේ දූතයන් කළේ ආඥාව දෙවියන් වහන්සේගේ ආඥාව කඩ කිරීම. උන්වහන්සේගේ ආඥා දසේ කඩ කිරීම. එතකොට මේක තමයි මොකද නොපනත්කම කියලා හඳුන්වලා තියෙන එක අපිට යෝහාන්ගේ පොතේ පැහැදිලිව කතා කරනවා. මොකද්ද? පව් කරන සෑම දෙනාම නොපනත්කමද කරදී පාපේ නම් නොපනත්කමේ පනත් කඩ කිරීම. මේකට අමුතු මොකද කියන්නේ නිර්වචන දෙන්න උත්සාහ කරනවා සමහර අය. නොපනත්කම කියලා කියන වෙන මොකුත් නෙමෙයි. ඔබ ඉංග්‍රීසි ඩික්ෂනරියට ගියත් ඔබට හොයාගන්න පුළුවන් ඉන්නේ පනත් කඩ කිරීම. වෙන කිසි දෙයක් නෙවෙයි. දේවචනේ අපිට මේ කාරණේ විශේෂයෙන් මේ නොපනත්කම් කිරීම සහ නොපනත්කම් කරන්න පිළිබඳව දෙක තෙසලෝනික පොතේම කතා කරනවා. මෙතනම කතා කරනවා. කවුද නොපනත්කම් කරන්න? කවුද පනත් කඩ කරේ? පනත් කඩ කරන ලෙස මිනිසයන්ට ඉගැන්වන්නේ පනත් වෙනස් කරේ කවුද කියලා අපිට සුද්ධ ලියවිල්ලේ සාක්ෂි දී තිබෙනවා. නොපනත්කම් කරන්නව හඳුනගන්න මේ විරුද්ධ ක්‍රිස්තුස්ව අන්ත ක්‍රිස්තුස්ව හඳුනගන්න පාපයේ මනුෂ්‍යව හඳුනගන්න විනාශයේ පුත්‍රයව හඳුනගන්න අපිට දේව වචනය තුල සාක්ෂි දී තිබෙනවා. අපි ඒකට තමයි අපි අවධානය යොමු කරන්න යන්නේ. අද අන්ත ක්‍රිස්තුස් එල්තරක් කරලා ඉවරයි උන්වහන්සේ. මොකද අද කැපී පෙනෙන ලෙස ඔබට අද දවසේ පාඩමේදී ඔබ තේරුම් ගනි මම මෙච්චර දේවල් උන්වහන්සේ එල්තරක් කර දී තිබෙනව නේද? අන්ත ක්‍රිස්තුස්ව හඳුනගන්න අපිට දැන් පැහැදිලිවම ඒක හඳුනගන්න පුළුවන් නේද කියන කාරණය ඔබට බලවත් සාක්ෂි නක් දවසේදී තබනවා. උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව දානියෙල් 7 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදේ මොනවද කියන්නේ? මෙන්න අනාගතයි දානියෙල් පොත ඉගෙන ගන්නෙ නැහැ. කිතුණුවන් දන්නේ නැහැ දානියෙල් පොතේ ලියා තිබෙනවා මේ අනාගත වාක්‍ය. දානියෙල් 7 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා මේ අනාගත වාක්‍ය සාතන් ක්‍රිස්තියානියගෙන් හංගලා තියෙනවා. දානියෙල් 7 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව අන්තක්‍රිස්තුස් කවුද? නොපනත්කම් කරන්න කවුද? කියන කාරණේ පැහැදිලිවම ඉතිහාසගත කරුණුත් එක්ක ලස්සනට ගලපලා හරියට පැහැදිලි කරලා දී තිබෙනවා. දානියෙල් 7 වෙනි පරිච්ඡේදයේ මයිලා සිටිනවා මේ නරවන්නාව සීල් දනාගේ විශේෂයෙන් මේ පාඩමට සම්බන්ධ වෙන ඊළඟට අපිත් එක්ක Facebook පිටුවහරා සම්බන්ධ වෙන ඔබගෙන් ඉල්ලනවා අපේ දානියෙල් පොතට අදාළ මේ දේශනා මම උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව කර තිබෙනවා. ඔබට පුළුවන් දානියෙල් 7 වෙනි පරිච්ඡේදයට යනකොට අන්න ඉතිහාසගත මීද පර්ෂියන් අධිරාජ්‍ය ග්‍රීක අධිරාජ්‍ය ග්‍රීකෙන් පස්සේ ඇති වෙනා මිත්‍යා දෘෂ්ටික රෝමෙන් අපි දන්නවා පළමුව ඒ රෝමේ අධිරාජ්‍ය අධිර දීර්ඝතම රාජධානිය තමයි රෝම අධිරාජ්‍ය. රෝම අධිරාජ්‍ය අපි අධිර 4ක් ගැන කතා කරා. ඒ අධිර 4න් 3ක් අපි කතා කළා. ඒ තමයි මිත්‍යා දෘෂ්ටික රෝමේ, ඊළඟට කැඩුනව බිඳුනව රෝමේ, ඒ කැඩුනව බිඳුනව රෝමේ නාව ආගමික බලය සහිත රෝමේ. ඒ කාරණේ සුද්ධ ලියවිල්ලේ එල්තරව පොතේ 7 වෙනි පරිච්ඡේදය හඳුන්වන්නේ කුඩා අංග හැටියට. කුඩා අංග ඇවිල්ලා මේ ලෝකයට අදාළ කාරණා නෙමෙයි කුඩා අංග සිද්ධ කරේ. ස්වර්ගයේ මහෞත්මයන්ට අදාළ කාරණායි කරේ. මේ ලෝකේ ආවව සීලම රාජ්‍යයන් මොකද කරේ? මේ ලෝකේ රාජ්‍ය නායකයන්ට විරුද්ධව නැගී හිටියේ. නැත්තම් රාජ්‍යයන් විතර නැගී හිටියේ. හැබැයි කුඩා අංග ඇවිල්ලා මේ ලෝකේ රාජ්‍යයට විරුද්ධව මේ ස්වර්ගයේ රාජ්‍යයට උන්වහන්සේගේ මහෞත්මයන්ට විරුද්ධව නැගී හිටලා මහෞත්මයන්ට විරුද්ධව කාරණා කියන්න පටන් ගත්තා. මහෞත්මයන්ගේ ශුද්ධවන්තයන්ට පීඩා කරන්න පටන් ගත්තා. අපි 1260 අනාගත වාක්‍ය කාලයටද කාලවලටද කාල භාගයකටද කියන ඒ අනාගත වාක්‍ය අපි ඉගෙන ගත්තා. අවුරුදු විශ්වාස 538 සිට 1798 දක්වා පුදුමාකාර විදිහට මේ කුඩාංග නැත්තම් මේ විරුද්ධ ක්‍රිස්තුස් ඇවිල්ලා මොකද කරේ? උන්වහන්සේගේ ශුද්ධවන්තයන්ට පීඩා කළා ආකාරය. ඊළඟට තමයි අපිට හම්බෙන්නේ උපනත්කම් කරන්න පනත් කඩ කරන ලෙස පනත් වෙනස් කරව ආකාරයේ. ඔහු කාලවලද කවුද මේ කුඩාංග? මේ රාජ්‍ය සහ ආගමික නායකයා. ඒ රෝම අධිරාජ්‍යයෙන් පැරණග්ගාව ආගමික අධිරාජ්‍ය. අපි පැහැදිලිව කියනවනම් පාප බලය සහිත රෝමේ මොකද කරේ ඇවිල්ලා? ඔහු කාලවලද ව්‍යවස්ථාවද වෙනස් කරන්න සිතන්නේ. වෙනස් කරන්න සිතුවා විතරක් නෙමෙයි වෙනස් කරා අපි දන්නවා. දෙවෙනි පාඩත උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියලා ආඥා 10 දෙවෙනි පාඩත උදුරලම දැම්ම. ඊළඟට පාඩත 9 ඉතුරු වුණා. ඊළඟට අපි දන්නවා හතරවෙනි පාඩත ඇවිල්ලා හතරවෙනි පාඩත වෙනස් කරා. සබත් දවස සුද්ධ කොට පවත්වන්න සීකර ගන්න කියලා තියෙන දේ ඔවුන් වෙනස් කරයි. ඉරු දින ණයමංගල දින දිමාඩු වළංගු කරව කියලා. ඊට පස්සේ දෙවෙනි පාඩත ගලවලා දාපුවා මෙතන පාඩත 9යි. පාඩත 10 හදන්න ඕන නිසා ගියා 10 වෙනි පාඩතට.
10 වෙනි පනත වෙනස් කරා. ඒක දෙකට කඩලා 50 10 හැදුවා. කවුද අවසර දීලා තිබෙන්නේ උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියලාද දසාඥා පරතර අත තියන්න? මිනිස්යන්ට අවසර දීලා තිනවා දිව්‍යන් වහන්සේත් වෙනස් කරපු යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් වෙනස් නොකරපු දේ. උන්වහන්සේ කියන මම ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් අවලංගු කරන්නට නෙමෙයි සම්පූර්ණ කරන්නට ආවේ කියලා. ආසත් පොළොවත් පහව ගියත් මේ ව්‍යවස්ථාව එක අකුරක්වත් බිඳුවක්වත් පහව යන්නේ නැහැ කියලා. එහෙම කියපු තරන් වහන්සේ යේසුස් වහන්සේත් නොකරපු දේ අද මිනිසයා විසින් සිද්ධ කර තිබෙනවා. පාපේ මිනිසයා විනාශයේ පුත්‍රයා විසින් කර තිබෙනවා. ඔබට පේනවද? කොච්චර මේ දේවල් මෙසේ සිද්ධ වෙලා තිබෙද්දී අද මොකද වෙලා තිබෙන්නේ? අද බහුතර ක්‍රිස්තියානි මේ කාරණා දන්නේ නැහැ. මේ අනාගත වාක්‍ය දන්නේ නැහැ. අනාගත වාක්‍ය අපි ඉගෙන ගන්නේ නැත්තම් උන්වහන්සේ එදා අර එම්මාවුස් වලට ගියා ගෝලයන් දෙන්න කිව්ව අඥානෙනි අනාගත වාක්‍ය විශ්වාස කරන්න ප්‍රමාද සිත් ඇත්තෙනි කියලා. අපි අඥානිය නොවෙමු. උන්වහන්සේ මේ සියල්ල උන්වහන්සේ එල්තරව කර දී තිබෙනවා. නොපනත්කම් කරන්න විරුද්ධ ක්‍රිස්තුස් අන්ත ක්‍රිස්තුස් පාපේ මිනිසය විනාශයේ පුත්‍රයව උන්වහන්සේ එල්තරව කර දී තිබෙනවා. දැන් ඔබට ඔබ ගෙනියනවා විශේෂිත වූ කාරණයට. දෙක තෙසලොනික පොතේ දෙවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදේ පැහැදිලිව කියනවා. කොයි ආකාරයෙන්ද හෙළිදරව් කරන්ට යනවා. හෙළිදරව් කරන්නේ නැතුව උන්වහන්සේගේ දෙවන පැමිණීම පැමිණෙන්නේ නැහැ කියන කාරණය. උන්වහන්සේගේ සිද්ධ ලියවිල තුලින් නොපනත්ම් කරන්නව හඳුනගන්න, පාපේ මිනිසයව හඳුනගන්න, විනාශී පුත්‍රයව හඳුනගන්න, විරුද්ධ ක්‍රිස්තුස්ව හඳුනගන්න උන්වහන්සේ මොකද කර තිබෙන්නේ? හෙළිදරව් සැගවල තිබෙන දේ උන්වහන්සේ අද දවසේදී අපි අස්පන අපිට හෙළිදරව් කර දී තිබෙනවා. ඒක හඳුනගන්නේ කොහොමද? සුද්ධ ලියවිල තුලින්මයි. ඔබ ඉදිරියේ අලුත් දෙයක් මම තබලා තිබෙනවා. ඒ තමයි යුදස් ඉස්කාරියුත් ගැන. යුදස් ඉස්කාරියුත් ගැන මම ඇයි ගන්නේ අද දවසේදී මේ නොපනත්කම් කරන්නව හඳුනගන්න. යුදස් ඉස්කාරියුත්ව මම ගේනවා ඔබ ඉදිරියේ උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුළත. යොහන් 17 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයට හොඳට ඔබගේ අවධානය යොමු කරන්න. යුදස් ඉස්කාරියුත්ව හඳුන්වනවා මෙතන ඔබට මතකද තෙසලොනික පොතේ මේ නොපනත්කම් කරන්නව නැත්තම් පාපේ මිනිසයව මේ විරුද්ධ ක්‍රිස්තුස්ව හඳුන්වලා තියෙන විනාශයේ පුත්‍රයා හැටියට. ඔබට පේනවද මෙතන? අද ඉල්ලේ වැටියාමත් විනාශයේ පුත්‍රයා වන පාපේ මිනිසයා එල්දරව් වීම. අද මිනිස්සු ඇයි මෙච්චර මේ අඳුරේ නැත්තම් මේ විරුද්ධ ක්‍රිස්තුස්ව අන්ත ක්‍රිස්තුස්ව හඳුන ගන්නට බැරුව වියුල් වෙලා තිබෙන්නේ? සුද්ධ ලියවිල මේ දී තිබෙනවා පැහැදිලි කිරීම ඔවුන් තේරුම් නොගන්න නිසා. බලන්න යුදස් බලන්න අපිට අපි හරි සන්තෝෂ වෙන්න ඕන. මොකද ඒකට හේතුව අපි ජීවත් වෙන කාලේ සිද්ධ වෙන සියල්ල හඳුනගන්න උන්වහන්සේ පරණ කිවිසුමේ සහ අලුත් කිවිසුමේ උන්වහන්සේ සාක්ෂි දී තිබෙනවා. මේක හරි පුදුමාකාරයි. යේසුස් වහන්සේගේ ජීවිත පූජාව හඳුනගන්න පරණ කිවිසුමේ උන්වහන්සේ සාක්ෂි දුන්නා. මේක උන්වහන්සේව රිදී මිල 30කට විකුණන බව සාක්ෂි දෙන්න පරණ කිවිසුමේ යෝසෙෆ් රිදී මිල 20කට විකිණීම තුලින් තමන්ගේම සහෝදරය එපා කිරීම තුලින් උන්වහන්සේ තමන්ගේම සෙනඟ තමන්ව එපා කරන්නට යන බව උන්වහන්සේ මේ සියල්ල සිද්ධ වෙන්න පෙර උන්වහන්සේ පරණ කිවිසුම තුල හරි ලස්සනට උන්වහන්සේ දී තිබෙනවා හැම කාරණයක්ම ක්‍රිස්තුස් වහන්සේට සිද්ධ වෙන කාරණා තේරුම් ගන්න පිණිස. ඒ වගේම තමයි මම ඔබට දෙකයි කිව්වේ. තව බොහෝ දේවල් තිබෙන උන්වහන්සේගේ සේවයට සහ උන්වහන්සේගේ ජීවිත පූජාවට සහ උන්වහන්සේට අදාළ වන කාරණා ඒ දේවල් සිද්ධ වෙන්න පෙර පරණ කිවිසුම තුල ඒ දේවල් තබා තිබෙනා වූ ආකාරය. මේ දේවල් අපි ඉගෙන ගන්න මම කියවනේ දේවචනේ කතන්දර පොතක් නෙවෙයි. සුද්ධ ලියවිල නිධානයක්. සුද්ධ ලියවිල ගැලවීම. මේ දේවල් අපි හොයන්නට ඕන. දැන් බලන්න යුදස්ගේ චරිතය කොයි විදිහටද උන්වහන්සේ අපිට දී තිබෙනවා මේ අවිනාශී පුත්‍රයව පාපේ මිනිසයාව හඳුනගන්න. යුදස් ගැන කතා කරනවා මෙන්න මේ ආකාරයෙන් යොහන් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ. යුදස් කාර්යය කොහොමද කතා කරන්නේ? මම ඔවුන් සමග සිටියේදී උන්වහන්සේ කතා කරන්න මෙතන ඔබට මතක ඇති. මම ඔවුන් සමග සිටියේදී ඔබ මට දුන් ඔබගේ නාමයෙන් වුණ ආරක්ෂක උන්වහන්සේගේ ආඥාව මතකනේ යොහන් 17 වෙනි පරිච්ඡේදයේ. මම ඔවුන් ප්‍රවේශම් කළෙමි. ලීවිල්ල සම්පූර්ණ වන පිණිස විනාශයේ පුත්‍රයා හැර ඔවුන්ගෙන් කිසිවෙක් විනාශ නොවනුය. උන්වහන්සේ තෝරාගත්තා වූ ගෝලයන් 12 දෙනා. ඒ ගෝලයෝ 12 දෙනාගෙන් විනාශයේ පුත්‍රයා හැර අනේ සියල්ල කිසිවෙක් විනාශ නොවනුයි කියලා උන්වහන්සේ ආඥා කරනවා. කවුද මේ විනාශයේ පුත්‍රයා?
කවුද මේ විනාශී පුත්‍රයා? ගෝලයන් අතර හිටියා වූ විනාශී පුත්‍රයා කවුද? කවුද විනාශ වුනේ? අපි දන්නවා ගෝලියෝ 12 දෙනාගෙන් විනාශ වුනේ යුදස්කාරියොත් පමණයි. අනිත් සියලු දෙනාම උන්වහන්සේගේ කරුණාව නිසා යුදස්ට අවස්ථාවක් තිබුණා. නමුත් අපි දකිනවා ඒ දේ යුදස් බාරගත්තේ නැහැ. මොකද ඔහු විනාශී පුත්‍රයා හැටියට යක්ෂයාට තමන්ගේ ජීවිතය සම්පූර්ණ ලෙස ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ඉඳලා යක්ෂයාට තමන්ගේ ජීවිතය පාලනය කරන්නට ඔහු යක්ෂයාගේ අතකොළුවක් බවට පත් වුණා. උන්වහන්සේ යුදස්ව හඳුනන්නේ විනාශී පුත්‍රයා හැටියට. දැන් කොට පේනවා තෙසලෝනික පොතේ කොහොමද හඳුන්වන්නේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීමට පෙර විනාශී පුත්‍රයාව එල්තරව වෙන්ට යනවා. ඒ නිසා යුදස්ගේ චරිත ගුණාංග අද දවසේදී අපි ටිකක් සලකන්ට යනවා. යුදස්ගේ චරිත ගුණාංග උන්වහන්සේ ඔබටත් මටත් දී තිබෙනවා. අද දවසේදී ඉන්න විනාශී පුත්‍රයාව පාපයේ මිනිසයව නොපටත්තම් කරන්නව විරුද්ධ ක්‍රිස්තුස්ව හඳුනා ගන්න. බලන්න උන්වහන්සේට අපි කොච්චර සිදුවන්ත වෙන්න ඕනද කියලා. ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ඉඳලා අදත් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය දරාගෙන තමයි ඉන්නේ. ක්‍රිස්තියානි නාමය දරාගෙන තමයි ඉන්නේ. මව් සභාව නැත්තම් මට සමාවෙන්නට ඕන විශේෂයෙන් මගේ ආදරණීය කතෝලික සහෝදර සහෝදරියන් මට මේ දේවල් කියන්නටම ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔබට රිදුනත් ඔබට මේ දේවල් තරහා ගන්නට අමාරු වුණත් ඔබට මේ දේවල් මම කියන්නටම අවශ්‍යයි. මොකද ඒකට හේතුව අපි සත්‍ය සහ ව්‍යාජ දේ සහ සත්‍යතාවය අතර පැහැදිලි වෙනසක් උන්වහන්සේ ඔබට මට දී තිබෙනවා. මමත් කතෝලිකෙක් වෙලා හිටපු කාලයක් තිබුණා. නමුත් මේ දේවල් දැනගන්නකොට මටත් හරියට හිතට දැනුණා රිදුණා ඇනිලා ගියා පසාරු වෙලා ගියා. නම් කරන්න දෙයක් නැහැ. සත්‍ය එකයි. සත්‍ය දැනෙනවා. සත්‍ය අපේ හිත පසාරු කරගෙන යනවා. අපේ වරද අපිට පෙන්ලා දෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ සුද්ධ සත්‍යතාවය දවසේදී අපි තේරුම් ගමු. මෙතන පැහැදිලිව කියනවා විනාශී පුත්‍රයා කවුද කියන උන්වහන්සේගේ ගෝලයේ අතර හිටියා විනාශී පුත්‍රයාව හඳුන්වනවා. යුදස්කාරියත් හඳුන්වනවා විනාශී පුත්‍රයා හැටියට. දැන් මේ විනාශී පුත්‍රයා තුළ තිබෙනා වූ නැත්නම් යුදස්කාරියත් තුළ තිබුණා වූ සියලුම දේවල් සියලුම ඒ චරිතයට ඔහුගේ චරිත රදා දේවල් දවසේදී විදිහේ තවනවා. ඔබට දැනෙයි මේ සියලු කාරණා කොයි විදිහටද අද දවසේදී මේ අන්ත ක්‍රිස්තුස් නැත්නම් විනාශී පුත්‍රයා පාපයේ මනුෂ්‍යයා තුළ කොයි ආකාරයෙන්ද තිබෙන්නේ කියන කාරණේ ඔබට පැහැදිලි වෙයි. දැන් ඔබගේ අවධානය මම මේ කාරණේට යොමු කරනවා. හොඳයි. අපි බලමු අන්ත ක්‍රිස්තුස්ගේ ස්වභාවය කොයි ආකාරයෙන්ද කියන කාරණේ. අද ගොඩාක් ක්‍රිස්තියානියා හිතේ තියාගෙන ඉන්නේ අම්මෝ අන්ත ක්‍රිස්තුස් ඇවිල්ලා හරි නපුරු මිනිස්සෙක් ඇවිල්ලා පුදුම විදියට නපුරු කම් කරයි. මෙන්න මේ කාරණා මේ චිත්‍රය තමයි සාතන් මිනිසයාගේ මනසේ නැත්තම් කිතුණුවාගේ මනසේ රඳවලා තියෙන්නේ. නෑ. මතක තියාගන්න. යේසුස් වහන්සේගේ ගෝලයන් අතර හිටියා වූ ඒ විනාශී පුත්‍රයා යුදස් යේසුස් වහන්සේගේ ගෝලකම දරාගෙන ගෝල නාමය දරාගෙන ඉඳිමින් තමයි උන්වහන්සේව පාවලා දෙන්න උන්වහන්සේව මරණයටපත් කරන්නට කටයුතු කළේ. මතක තියාගන්න. ඒ දේ අද දවසේදී ඔබට පැහැදිලි වෙයි. බලන්න. ඔය පැහැදිලිව දකින්න දෙයක් තමයි සුද්ධ ලියවිල තුල පාපයේ මිනිසයා කියලා හඳුන්වනවා විනාශී පුත්‍රයා කියලා හඳුන්වනවා. මම කතා කරන්නේ දැන් ඉන්න අන්ත ක්‍රිස්තුස් ගැන. නැත්නම් දැන් ඉන්න පාපයේ මිනිසයා විනාශී පුත්‍රයා. එල්දරව් දානියල් පොතේ කුඩා හඟ කියලා හඳුන්වනවා. එල්දරව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ මුර්ගයා හැටියට හඳුන්වනවා. මේ සියලුම කාරණා වලින් හඳුන්වන්නේ එකම එක බලයක්, එකම එක රාජ්‍ය බලයක් නැත්නම් රාජ්‍යයක් පිළිබඳව බව අපි මතක තියාගන්නට ඕන. අනාවකයේ මුර්ගයා හැටියට, පාපයේ මිනිසයා හැටියට, කුඩා අඟ හැටියට හඳුන්වන්නේ රාජ්‍යයක් මිස තනි පුද්ගලයෙක් නෙවෙයි. ඒක අයි මතක තියාගන්න ඕන. බල අධිකාරිය හඳුන්වන්නේ බල අධිකාරියක් හඳුන්වන්නේ. එතකොට අපි පැහැදිලිව අපි දානියල්ගේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ කියවනකොට අපිට හම්බෙනවා ඒ කුඩා අඟ මොනවද කරන්නේ? සුද්ධවන්තයන්ට පීඩා කරනවා. සුද්ධවන්තයන්ව මරණයටපත් කරනවා. ඒ විතරක් නෙමෙයි කොච්චර කාලයක්ද එතන පැහැදිලිව කියනවා 1260ක කාල පරිච්ඡේදයක් මේ කුඩා අඟ පාලනය කරන්නට යන අන්ත ක්‍රිස්තුස් පළමුව ඒ පළමු කාල මතක ඇති. අපි රෝම ඒ රාජ්‍ය නැගිටීම සහ විශේෂයෙන් ඒ කාල පරිච්ඡේදයන් තුන නැත්නම් අධික අපි කියනවා අවස්ථා තුන අපි ඉගෙන ගත්තා. අපිට මතක ඇති අපි තුන්වෙනි අවස්ථාවේ දැක්කේ පාප බලය සහිත රෝමේ. ඒ බලය බිඳී යාම අපි ඉගෙන ගත්තා.
ක්‍රිස්තුවර්ෂ 1798 දී කොයි ආකාරයෙන්ද නැපෝලියන්ගේ භාරතීය කියන සෙම්පතිය විසින් පාප් බලය බෙදලා කියන කාරණේ. හැබැයි එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ කියනවා ඒ බෙද දැමුවා වූ ඒ බලය, ඒ මරණීය තුවාලය සුව වෙලා නැවත කොයි ආකාරයෙන්ද එල්දරව් 13 කතා කරන්නා වූ ඒ පොළවෙන් නැගිටින්නා වූ රාජ්‍ය නැත්නම් ඇමරිකා එක්සත් ජනපදයේ විසින් පාප් බලය නැත්නම් වතිකානුව නැවත බල සම්පන්න කරන්නට යන්නේ කියන කාරණේ මෙන්න මේ කාරණේ සුද්ධ ලේවිල තුලින් අපි පැහැදිලිව දැනගත්තා. එතකොට මේ අන්ත ක්‍රිස්තුස් නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම දක්වාම ඔබට මම තෙසලෝනික පොතේ පැහැදිලි කරලා දුන්නා. උන්වහන්සේගේ පැමිණීමට පෙර විනාශයේ පුත්‍රයා පාපයේ මනුෂ්‍යයා නොපරත්කම් කරන්න අන්ත ක්‍රිස්තුස් මොකද වෙන්න යන්නේ? නැවත බල සම්පන්න වෙලා ක්‍රිස්තියානියාට පීඩා කරන්නට යනවායි කියන කාරණේ. ඒ නිසා අපිට පැහැදිලි වෙනවා පවුල්ගේ කාලේ පවුල්තුමාගේ කාලේ සිටම උන්වහන්සේගේ දෙවන පැමිණීම දක්වාම ජීවත් වූ අයත් ජීවත් වෙන්නව අයත් අදහිල්ලෙන් වැටි යාම අපි ඉගෙන ගත්තා. ඔබට මතක ඇති. මේ පළමුණු දූතයාගේ පණිවිඩය පිළි නොගන්නා වූ සියලු ක්‍රිස්තියානීන් කතෝලික සභාව මුල් කරගෙන මොකද උන්වහන්සේගේ විශේෂයෙන් එල්දරව් 14 කතා කරන්නා වූ පළමු දූතයාගේ පණිවිඩේ මොනවද කියන්නේ? දෙවනවසට බය වෙලා උන්වහන්සේට ගෞරව දෙන්න. උන්වහන්සේගේ ස්වර්ගයේ විනිශ්චය කිරීගෙන යනවා. අහසත් පොළොවත් මුහුදත් නැවූ තරන් වහන්සේට නමස්කාර කරන්න. මේ පණිවිඩය පිළි නොගන්නා වූ සියල්ලන්ට දෙවෙනි දූතයා කෑ ගහලා කියනවා ඔබ පිළිගන්නේ නැත්නම් බැදිහිල්ලෙන් වැටි ගියා වූ කොටස. බබිලෝනියට අයිති කොටස. ඔබ ඇදහිල්ලෙන් වැටි ගියා. ඒකයි කියන්නේ බබිලෝනිය වැටුණා අපි මේ දේවල් ඉගෙන ගත්ත එල්දරව් 14 පරිච්ඡේදයට අදාළව. ඇදහිල්ලෙන් අත්තල ව්‍යවස්ථාව වෙනස් කළ වෙන කිසිම කෙනෙක් නැහැ ඉතිහාසයේ. ඇදහිල්ලෙන් ඔවුන් පළමුව වැටි ගිහිල්ලා ඊට පස්සේ බහුතර ක්‍රිස්තියානියම වට්ටලා ඊළඟට උන්වහන්සේගේ ශුද්ධ ව්‍යවස්ථාව වෙනස් කරුවා වූ පණත් කඩ කරන්ට අද දවසේදී මිනිස්යන්ට උගන්වුවා වූ කවුද කරලා තියෙන්නේ? ඉතිහාසය අපිට පැහැදිලිව සඳහන් වෙනවා. වෙන කවුරුත් නෙවෙයි. පණත් වෙනස් කරේ කවුද කියලා ඔබට මම සාක්ෂි සහිතව ඒ ලියවිල්ල විශේෂයෙන් ඒ PDF ෆයිල් එක ඔබ ඉදිරියේ තිබුවා. කතෝලික සභාව විසින් ඒ හඳුන්වා දී තිබෙනා වූ ඒ ඔවුන්ගේ සම්පූර්ණ ධර්මතාවයන්ට අදාළ ඒ සම්පූර්ණ පොත ඔබ ඉදිරියේ තිබුවා. ඒක පැහැදිලිව ව්‍යවස්ථාව වෙනස් කරලා තිබෙනා වූ ආකාරය ඔබ දකිනවා. ඒ නිසා මතක තියාගන්න ඕන පැහැදිලිවම අපි ඒ කාරණා තේරුම් ගත්ත පෞකාර මනුෂ්‍ය විනාශය පුතර. නමුත් අද දවසේදී අපි තහවුරු කරගන්න යනවා යුදෙස්කි ජීවිතය තුළින් කොයි ආකාරයෙන්ද මේ පාපයේ මනුෂ්‍යයා තුළ විනාශී පුත්‍රයා දැන් අන්ත ක්‍රිස්තුස් තුළ තිබෙනා වූ සියලු ගුණාංග යුදස් තුළ තිබෙනා වූ ආකාරය පිළිබඳව අපි අද දවසේදී ඉගෙන ගන්න යනවා. ඔබ දකිනවා යුදස් කාර්යුත් තුළ තිබුණා වූ ගුණාංග. ඔහු හරි ලෝභ මිනිසෙක්, කුමන්ත්‍රණකාරී සහ දේශපාලන අභිලාෂයක් තිබුණා වූ අභ්‍යන්තර යේසුස් වහන්සේත් එක්ක හිටියේ. සමායන යේසුස් වහන්සේත් එක්ක හිටියේ. ගෝලය කියන නාම දරාගෙන හිටියේ. ප්‍රේරිතය කියන නාමය දරාගෙන හිටියේ. යේසුස් වහන්සේට පක්ෂපාතී බව පෙන්නුම් කරමින් සිටියේ. නමුත් අපි දන්නවා උන්වහන්සේව පාවලා දීලා උන්වහන්සේව මරණයටපත් කරන්නට රහසිගතව ක්‍රියා කරේ කවුද? යුදස් කාර්යුත්. අමතක කරන්න එපා. දයාවර සහෝදර සහෝදරි. දැන් අපි යුදස්ගේ මේ පැතිකඩ දෙස අපි අපේ අවධානය යොමු කරමු. මේ ඔබ ඉදිරියේ තබන සෑම කොටසක් නැත්නම් සෑම අංග ලක්ෂණයක්ම ඔබට දැනෙයි. අද දවසේදී අපි හඳුනාගත් තිබෙනවා මේ අන්ත ක්‍රිස්තුස් නැත්නම් පාපයේ මනුෂ්‍ය විනාශී පුත්‍රයා නැත්නම් පාප බල අධිකාරිය තුල කැපිපෙන ලෙස ඔබට මේ සියල්ල අද එකක් නෑර අපි කතා කරනකොට ඔබ අද දවසේදී ඒ සියල්ල ඔහු ධර්මින් ඔහු තුල සම්පූර්ණ වෙන්නා වූ ආකාරයට මේ පාප බල අධිකාරිය තුල සම්පූර්ණ වෙන්නා වූ ආකාරය තුල විනාශී පුත්‍රයා පාපයේ මනුෂ්‍යයා තුල සම්පූර්ණ වෙන්නා වූ ආකාරය ඔබට අද දවසේදී පැහැදිලි වෙයි. අපි දන්නවා යුදස් හොඳ පරිපාලනයට බලයක් තිබුණා වූ නැත්නම් ඔහු තුළ ඒ හැකියාවක් තිබුණා වූ කෙනෙක්. අනදන පෙනුමකින් තීක්ෂණ බුද්ධියකින් විදායක හැකියාවකින් යුක්තව මනුෂ්‍යත්වම යුදස්කාරයුත් කියලා කියන්නේ. ගෝලය ඔහුට ප්‍රශංසා කළා. ඒකට හේතුව යේසුස් වහන්සේගේ සේවයේදී පුදුමාකාර ලෙස සහයෝගයක් දුන්න නිසා. යුදස්කාරයෝ අද ඔබගේ අවධානය යොමු කරනවා වතිකානෝ දෙසට. මම නැවත වාරයක් විශේෂයෙන් මගේ කතෝලික බැතිමතුන්ගෙන් ආදරණීය සහෝදර සහෝදරයන්ගෙන් සමාවිලනවා. මට මේ දේවල් ඔබ ඉදිරියේ Tamanටම සිද්ධ වෙනවා. මොකද තවත් මේ දේවල් හංගන්ට මේ දේවල්
නොකිය ඉන්න මට හැකියාවක් නැහැ. මොකද ශුද්ධ ලියවිල තුලින් එල්තරව කර දෙන දේ ඔබ පැහැදිලි ලෙස දකින්න ඕන, අවබෝධ කරගන්නට ඕන. ඔබ දකිනවා මේ කාරණේ අද පැහැදිලිවම මොන රටේද නියෝජිතයක් නැත්තේ. අපි කියනවා අපි ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් ඇම්බැසිඩර්ස්ලා කියලා. තානාපතිවරු සිංහලෙන් කියන්නේ. එතකොට මේ වතිකානුව විසින් සෑම රටකම තානාපතිවරයෙක් පත් කර තිබෙනවා. ඉතාමත් බල සම්පන්න පරිපාලනයක් තිබෙනා වූ ස්ථානය. ලෝකයේ තිබෙන කුඩාම රාජ්‍ය. අපි දන්නවා ඒ රාජ්‍ය බලය දරාගෙන ඒ වගේම ආගමික රාජ්‍ය සහ ආගමික බලය තිබෙනා එකම රාජ්‍ය තමයි අද දවසේදී වතිකානුව. මේක අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එදා යුදස් තුල තිබුණා මේ පරිපාලන හැකියාව අද ඔබ දකිනවා එතන තිබෙනවා. දවර වෙනදී දේශපාලනයට යුදස් කොයි ආකාරයෙන්ද ආශා කළේ කියන කාරණේ. ඒ යොහාන් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ යුදස්ට අවශ්‍ය වුණේ මොකද? භූමික දේශපාලන රාජ්‍ය. ඇත්තටම ඔහුගේ අදහස උනේ මොනවද? යේසුස් වහන්සේ මරණයටපත් කරන්න නෙමෙයි, දේශපාලනවල සහයෝගය ලබා ගන්නට ඔහු ආශා කරපු නිසා තමයි උන්වහන්සේව පාවලා දුන්නේ. උන්වහන්සේ 5000කට පෝෂණය කරාට පස්සේ ඔබට මතක ඇති කණ්ඩ දුන්නාට පස්සේ උන්වහන්සේ රජු ලෙස ඔට්ලු පල්ලන්ට ඔහුට අවශ්‍ය වුණා. මොනවද කියන්නේ? යොහාන් 6 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ. එබැවින් රජකමට පත් කරගන්නා පිණිස තමන් වහන්සේ බලහත්කාරයෙන් අල්ලන්ට ඔවුන් නැති බව උන්වහන්සේ දැක නැවත තනියම කන්දට ගියසේක. මතක තියාගන්න මේකට නායකත්වයේ දුන්නේ යුදස්කාරයෝ ගෝලියෝ උත්සාහ කළ අය දේ කරන්න. ඊළඟට අපි දකිනවා මුදලට තිබුණා වූ තණ්හාව, යුදස් තුල තිබුණා වූ මුදලට තිබුණා වූ තණ්හාව. යොහාන් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 4 සිට 6 දක්වා අපි කිව්වොත් ඔබට පේනවා එහෙත් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙකු යුදස්, එක්කෙනෙකු උන්වහන්සේව පාවා දෙන්න සිටිය යුදස්කාරයෝ කතා කර මේ තෙල මසු 300කට විකුණා දිලුදුන්ට නුදුන්නේ මන්දයි කිව්වේ. මේක ඔහු කිව්වේ දිලුදුන්ට සැලකුව නිසා නොව ඔහු සෙරකු බැවින මුදල් පසුම්බිය වාරව එහි දැමුදේ රැගෙන ගිය බැවිනුත් භාණ්ඩාගාරික උන්වහන්සේගේ ගෝලයෝ අතර හිටියව භාණ්ඩාගාරික තමයි යුදස්කාරයෝ. දැන් සහෝදර සහෝදරිය අද ඔබ දන්නවද ලෝකයේ තියෙන පොහොසත්ම සහ ධනවත්ම රාජ්‍ය වෙන විතරක් නෙවෙයි. අද මම මීට පෙර ඒ එල්දරව් 13 වෙනි අදාළ දේශනයේදී ඔබට පැහැදිලි කරලා දුන්නා ගණන් කරන්න බැරි තරම් ධනයක් අද වාතිකානුව සතුයි. මුළු ඉතාලියටම කණ්ඩ දෙන්න පුළුවන් ධනයක් වාතිකානුව සතුයි. ඔබට අවශ්‍ය නම් මේ සාක්ෂීන් ඇතුව ඔබ ඉදිරියේ තවන්න සූදානම්. එච්චර ධනවත් රාජ්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. කොහොමද තිබිලා තියෙන්නේ? අපි දන්නවා ඒ දේ ආගමික නාමය දරාගෙන ඔවුන් ඒ දේ කරන ආකාරය අපි දවසේ දකිනවා. ඊළඟට මුදල් නිසා උන්වහන්සේව පාවලා දුන්නා වූ ආකාරය අපි පැහැදිලිව දකිනවා. ඒකට අදාළ බයිබල් පාඩය ඔබට තිබෙනවා. දී තිබෙනවා ලූකා පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 3 සිට 6 දක්වා. එවිට 12 දෙනෙක්ගේ එක්කෙනෙකු ඉස්කාරියොත් නම් යුදස්ට සාතන් ආවේශ විය. දවර පේනවද? ඔබට මතකද මම ඊයේ දවසේ කිව්වා අපේ ප්‍රතිචාරය අනුව අප තුළ ආත්ම දෙකක් ක්‍රියාත්මක වෙනවා කියලා. සුද්ධාත්මය සහ අශුද්ධාත්මය. යේසුස් වහන්සේත් එක්ක හිටියාව මේ ගෝලය තුළ අශුද්ධාත්මය සාතන් ආවේශ වුණා. ඔහු ගොස් නායක පූජකයන්ට සහ අධිපතින්ටත් උන්වහන්සේ පාවා දෙන්නේ කෙසේද කියලා ඔවුන් සමග කතා කරගත්තෝය. ඔහු සතුටුව ඔහුට මිල දෙන්න ගිවිසගත්තෝය. ඔහු ඊට එකක වී සමුයා ළඟට සමුයා නැති විටක උන්වහන්සේ ඔවුන්ට පාවා දෙන්න ප්‍රස්තාවක් සෙවී. ඔබට පේන හැටි කොයි ආකාරයෙන්ද මේ යුදස් ඒ විනාශී පුත්‍රයාට තමන්ගේ ජීවිතය නැත්තම් තමන්ගේ සම්පූර්ණ ජීවිතය බාර දුන්නේ කියන කාරණේ. ඔබට පේනවා ඇති කොයි ආකාරයෙන්ද සාතන් මේ යුදස් තුළ ක්‍රියා කරා වූ ආකාරය මම ඔබට පැහැදිලි කරලා දුන්නා. යොහාන් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 70 ඔබ කියවොත් ඔබට පැහැදිලි වෙයි. උන්වහන්සේ යුදස්ව හඳුන්වන්නේ යක්ෂයෙකු ලෙස. යේසුස් වහන්සේ උන්ට උත්තර දෙමින් මා විසින් නුඹලා 12 දෙනා තෝරාගත්තා නොවේද? නමුත් නුඹලාගෙන් එක්කෙනෙකු යක්ෂයෙක්යි කීවිසේක. ඔබට පේනවද? යුදස් කොයි විදිහටද
අර විනාශයේ පුත්‍රයාගේ ඒ මොකක්ද ඒකට කියන්නේ සිංහලෙන් විනාශයේ පුත්‍රයාගේ රංගනය කොයි ආකාරයෙන්ද ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් අතර ඉෂ්ට කරමින් සිටියේ කියන කාරණේ. එසේ කිව්වේ සීමොන් ඉස්කාරියොත්ගේ පුත්‍රෝ යුදස් කෙනේ මංගසල් 12 කෙනෙකු ඔහු උන්වහන්සේ පාවා දෙන්න සිටියේ. අපිට පේනවා ඇති. විනාශයේ පුත්‍රයා එල්දරව් ඒ කාලේම අපිට අද දවසේදී විනාශයේ පුත්‍රයා හඳුනගන්න උන්වහන්සේගේ ගෝලයන් අතර හිටියා යුදස්කාරියොත් කොච්චර ගැළපෙනවද කියන කාරණේ. යේසුස් වහන්සේ පවා අපි දන්නවා යේසුස් වහන්සේ පාවා දීමට කොයි ආකාරයෙන්ද සාතන් යුදස්ව පැලඹු කියන කාරණේ. යෝහන් 13 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදේ යේසුස් වහන්සේ පාවා දෙන්න සීමොන්ගේ පුත්‍රෝ යුදස්කාරියොත්ගේ සිත යක්ෂයා විසින් පොළඹවා තිබුණා. හිතන්න එපා අද ක්‍රිස්තියානි නාමය දරාගෙන අපි ඉදිරියට එන්නා වූ අය විශේෂයෙන් දේවගතිවරයෙක් වෙන්න පුළුවන්. ඒකයි අපි දේවචනී කියන්නේ අපි ඉගෙන ගන්න, අපි අහන දේ, දකින බලන මේ සියල්ල අපි හොයලා බලන්න ඕන ව්‍යවස්ථාවද සාක්ෂියද එකඟද නැද්ද කියන කාරණේ. ක්‍රිස්තුස් වහන්සේගේ නාමය දරාගෙන උන්වහන්සේගේම ගෝලයක් හැටියට ගෝලයක් කියන ගෝලකම දරාගෙන ඒ අයිතිවාසිකම දරාගෙන එතන හිටියා යක්ෂයාව නියෝජනය කරව ගෝලයා අපි පැහැදිලිව දකිනවා. බලන්න යෝහන් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි 27 වෙනි පදේ කැබැල්ල ගත්පදු සාතන් ඔහුට ආවේශ විය. යේසුස් වහන්සේ එබැවින් යේසුස් වහන්සේ උට කතා කොට නුඹ කරන දේ ඉක්මනින් කරන්න අයවට කීසේ. ඒ නිසා අපි ගොඩාක් පරිස්සම් වෙන්නට ඕන. අද අපි අහන දේවල්, කතා කරන දේවල්, ඉගෙන ගන්න දේවල් කොහෙන්ද එන්නේ? මේවා ව්‍යවස්ථාවද සාක්ෂියද දෙකද නැද්ද කියන කාරණේ අපි නිරතුරුවම සොයලා බලන්න ඕන. ගෝලය පවා නොමග ගියා. අන්තිම වෙනකම්ම ගෝලය දන හිටියේ නැහැ. යුදස් කියන්නේ කවුද කියන කාරණේ. යේසුස් වහන්සේ උත්සාහ කළා යුදස් කවුද කියන දේ ගෝලයන්ට පෙන්ලා දෙන්න. මතේ 29 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදේ යුදස් අවසාන දක්වාම උන්වහන්සේගේ ගෝලයක් හැටියට හිටියා. නමුත් ගෝලය තමන් උන්වහන්සේගේ ගෝලෙන්න පවා රැවටුවා කුහකෙක් හැටියට අපි දේව වචනය තුල දකිනවා. එවිට යුදස් උත්තර දෙමින් උන්වහන්සේ පාවා දෙමින් සිටි යුදස් උත්තර දීලා ආවා රබ්බියේ මමද කියලා. ගෝලකම දරාගෙන උන්වහන්සේව පාවලා දෙන්න කළා වූ ඒ කුමන්ත්‍රණය අද දවසෙත් මේ කාරණා අපි මේ විනාශයේ පුත්‍රයා තුළ දකිනවා. උන්වහන්සේ ඒ නිසාමයි මේ විදිහට යුදස්ව හැඳින්වුවේ විනාශයේ පුත්‍රයා හැටියට. මොකදකට ඒකට ඔබටත් මටත් හරි පහසි යුදස්ගේ ජීවිතය තුළ තිබුණා වූ සියලු දේවල් තුළින් අද දවසේ ඉන්න විනාශයේ පුත්‍රයා පාපයේ මිනිසයව නොපනත්කම් කරන්නා හඳුන ගන්නට. යෝහන් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 26 29 දක්වා ඔබ කියවොත් අපිට පැහැදිලිවම දේව භක්තියේ ස්වරූපය දරාගෙන ගෝලකම දරාගෙන ගෝලයන්ව රවටගෙන ඉන්නමින් ඒ තුල කොයි ආකාරයෙන්ද යක්ෂයා යුදස් තුල ආවේශ වෙලා ක්‍රියා කරේ කියන කාරණේ. ක්‍රිස්තුස් වහන්සේව පාවලා දෙන්න උන්වහන්සේගේ සේවය අඩපණ කරන්නට සත්‍යතාවය පාගා දමන්න උන්වහන්සේගේ සේවය පාගා දමන්න මේ ලෝකෙ හිටියව උන්වහන්සේගේ ගෝලයන් අතර හිටියව මිනිස් මෙවලම වුණේ යක්ෂයාගේ මෙවලම වුණේ කවුද? යුදස්. ඒ නිසා උන්වහන්සේ හුව විනාශී පුත්‍රයා හැටියට හඳුන්වුවා. අපිට පේනවාදී බයිබල් පාඩේ මම ඔබට තවා තිබෙනවා. ඒ ස්වාංශ එවිට ඒ ස්වාංශ උත්තර දෙමින් මම කැබැල්ල පොගවා යමකට දෙන්න ඒ ඔහුමයි කීසේක. මෙසේ උන්වහන්සේ කැබැල්ල පොගවා සීමොන්ගේ පුත්‍රෝ යුදස්කාරියට දුන්සේක. කැබැල්ල ගත්පදු සාතන් ඔහුට ආවේශ විය. මම විද්‍රේ යමක් තබනවා ඉතුරු කරනවා සිතන්නට. අද කැබැල්ල වැඟවීම පිළිබඳව මම මේවා ගැන වැඩි කතා කරන්නේ නැහැ. මගේ ආදරණීය කතෝලික සහෝදර සහෝදරියන්ට ඔබට තේරුම් ගන්න මම ඉඩ අරිනවා මේ දේවල්. ඒ නිසා මතක තියාගන්න මේ දේවල් මම කාටවත් නැත්තම් කිසිම සභාවකටවත් කිසිම කෙනෙකුට විරුද්ධව කරන දෙයක් නෙවෙයි, දේශනයක් නෙවෙයි. ඔබ ඉදිරියේ දේව වචනේ සඳහන් කරන දේ ඔබගේ ඇස් අරන පිණිස ඔබට මේ දේවල් අවබෝධ වෙන පිණිස ඔබ ඉදිරියේ තමයි නිසා මාත් එක්ක අමනාපද වෙන්න එපා. මොකද මේ සිද්ධ ලියවිලි ලියා තිබෙන දේ දේව වචනේ කියන්නේ කඩුවක්. අපේ හිත ඇට මිදුළු පසහාරු කරගෙන ගිහිල්ලා අපි ඉන්න ස්ථානය අපි කරන දේ අපිට පෙන්වලා දෙනවා. ඒ නිසා ඔබ ඉදිරියේ මේ කාරණා තැබිය යුතුමයි. ඔබ කැමති වුණත් අකමැතිවත් මෙන්න ඇත්ත තිත්තයි. ඒ නිසා අපිට පිළිගන්නම සිද්ධ වෙනවා.
දේව වචනේ පැහැදිලිව අපිට හම්බ වෙනවා කොයි ආකාරයෙන්ද යුදස් උන්වහන්සේව පාවලා දුන්නේ කියන ගෝලකම දරාගෙන යක්ෂයා ඔහු තුල ක්‍රියා කළා වූ ආකාරය උන්වහන්සේව ආය හාදුවකින් නැත්නම් උන්වහන්සේව සිමීමකින් ඔහු උන්වහන්සේව පාවලා දුන්නා. දැන් අපේ සහෝදර සහෝදරිය අපි මතක තියාගන්නට ඕන යුදස් විනාශ වුණා. යුදස්ගේ අවසානයේ ඊටම භයානක තත්ත්වයක්. මේ යුදස්ගේ අවසානයේ හර ලස්සනට එල්දරවපතේ 16 සහ 17 වෙනි පරිදි විනාශයේ පුත්‍රයා සහ පාපයේ මිනිසයා නොපනත්කම් කරන්න විරුද්ධ ක්‍රිස්තුස්ගේ අවසානයේ හර ලස්සනට විස්තර කර දී තිබෙනවා. ඒ විරුද්ධ ක්‍රිස්තුස්ට ඒ වසංගත තුල උන්වහන්සේ ඒ අවසාන මහා වසංගත හත තුල එක වසංගතයක් මූල ස්ථානයටම නැත්නම් වතිකානුවටම වෙන් කරලා තිබෙනා ආකාරය එල්දරවපතේ පැහැදිලිව විස්තර කර දී තිබෙනවා. නිසා ඔබට පේනවා යුදස්ගේ අවසානයේ උනේ කුමක්ද කියන කාරණය. ඔහු එල්ලී මිය ගියා බව, එල්ලී මරණ ඔහුගේ ජීවිතය ඔහුම නැති කරගත්තා වූ ආකාරය අපි දකිනවා. අවසානයේදී අන්තක්‍රිස්තුස් නැත්නම් විරුද්ධ ක්‍රිස්තුස් පාපයේ මනුෂ්‍යයාට විනාශයේ පුත්‍රයාට පාප බලයට සිද්ධ වෙන්න යන්නේ. මේ කාරණයමයි මිනිස්සු හැරෙන්න යනවා. ඔහු විතර ඔහු මරුන් කණ්ඩ යන්නේ. නැත්නම් ඒ බලය දරන්නා වූ ඒ රාජ්‍ය නැති වෙන්න යන්නේ. ඔවුන්ව මුලා කරා වූ ඒ සෙනග විසින්ම ඒ රාජ්‍යයට විරුද්ධව නැගී සිටිට යන බව අනාගත වාක්‍ය එල්තරපොතේ හර ලස්සනට විස්තර කරනවා. උන්වහන්සේගේ ස්ථානය ගන්නට මොකද කරේ? අද දවසේදී ඔහු සමත් වෙලා තිබෙනවා. මම කතා කරන්නේ දැන් මේ දැන් ඉන්නව අන්තක්‍රිස්තුස් කියන දෙකසලෝනික පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ පැහැදිලි කියනවා මොනවද කියන්නේ? ඔහු දෙවියන් වහන්සේයි කියනු ලබන්නා වූ දේව නාමයේ දරාගෙන ඉන්නා වූ ආකාරය අපි දකිනවා. නොහොත් නමස්කාර කරනු ලබන්නා වූ සියල්ලන්ට විරුද්ධව සිට ඇතුලේ ඉඳගෙන දේව නාමයේ දරාගෙන තමා ඒ සියල්ලන්ට වඩා තමා උසස් කරගෙන දේවමාලිගාවේ වාඩි වීද තමා දීව සිටින්නේ අය පෙන්වන්නේ. මේ කාරණේ ඔබ ඉදිරියේ සාක්ෂි සහිතව එල්තරපොත උගන්වන්නා වූ අතරේදී විශේෂයෙන්ම ඔබට මම මේ දේශනය ඔබ ඉදිරියේ තබනවා. ඔබට මතකද? මම මේ දේශනය ඔබ ඉදිරියේ කළා. මම ඔබට මතක ඇති මේ සියල්ල සාක්ෂියක් පිණිස මම හිතන්නේ ඒ එල්තරව 13 වෙනි පරිච්ඡේදයේ මේ දේශනයට ඔබ අහුම්කම් දුන්නොත් සාක්ෂි ඇතුව ඉතිහාසගත සාක්ෂි ඇතුව කවුද මේ අද දවසේදී සාතන්ගේ දූතයා බවට පත් වෙලා තිබෙන්නේ? අන්තක්‍රිස්ත පාපයේ මනුෂ්‍යයා සහ විනාශයේ පුත්‍රයා බවට පත් වෙලා තිබෙන්නේ කවුද කියන කාරණේ එල්තරව 14 සාතන් සහ ඔහුගේ සගයන් කියනා වූ ඒ දේශනයට ඔබ අහුම්කම් දුන්නොත් ඔබට පැහැදිලි සාක්ෂියෙන් දීලා තිබෙනවා. සාක්ෂි සහිතව දී තිබෙනවා කවුද විරුද්ධ ක්‍රිස්තුස් අන්තක්‍රිස්තුස් විනාශයේ පුත්‍රයා පාපයේ මනුෂ්‍යයා කියන දේ. ඒ නිසා මේ බයිබල් පාඨය ඒ පාප බලය සහිත රෝමයට කොයි ආකාරයෙන්ද ගැලපෙන්නේ නැත්නම් ඒක අදාළ වෙන්නේ කියන කාරණේ සාක්ෂි සහිතව මේ සෑම වචනයක් ගානෙම ඔබට සාක්ෂි නැතුව විද්‍රිය තබා තිබෙනවා. ඒ නිසා එදා ඔබට මතක ඇති පරිසවරු මෝසෙස්ගේ ආසනයේ වාඩි වී හිටියා. ලියන්නෝද පරිසවරුද මෝසෙස්ගේ ආසනයේ හිඳිති. නියෝජනය කරන්න උත්සාහ කරා ලියන්න සහ පරිසවරු අපි තමා සැබෑ ආගම. අපි තමා සැබෑ දේ උගන්වන්නේ. නමුත් එතන අපිට දන්නවා තනිකර බොරුව නැත්නම් එතන සම්පූර්ණ දේව වචනයට විරුද්ධ දේ සිද්ධ වුණේ. පරිසවරු ලියන්නෝ යුදෙව් නායකයෝ සම්පූර්ණ දේව වචනයට විරුද්ධ ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව ක්‍රියා කරා වූ ආකාරය ඔබ දකිනවා. විරුද්ධ ක්‍රිස්තුස් හැටියට ක්‍රියා කළා වූ ආකාරය ඒ දවසේදී අපි දකිනවා. දෙක තෙසලොනික පොතේ කියන්නේ මොකද්ද? ක්‍රිස්තියානි එදා යුදෙව්වරු ආගමික නායකයෝ ඒ දේ කළා. ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව ක්‍රියා කළා. දැන් ඒ දේම එක බලයක් විදිහට එක රාජ්‍යයක් විසින් කරන බව පැහැදිලිවම දෙක තෙසලොනික පොතේ සඳහන් කර තිබෙනවා. ඒ නිසා දැන් සහෝදර සහෝදරිය අපි මේ දේවල් ශුද්ධ ලේවිල තුලින් තේරුම් ගන්නකොට අපේ ඇස් අරලා අපි බලන්න ඕන මොනවද මේ සිද්ධ වෙන්නව කාරණේ. එල්දරව යෝහන් 10 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ පැහැදිලිවම සඳහන් කරනවා මේ දැන් ඔබ දකිනවා යුදස් ගෝල කම දරාගෙන තමයි යේසුස් වහන්සේට විරුද්ධව ක්‍රියා කළේ. ගෝලකම දරාගෙන තමයි යේසුස් වහන්සේට විරුද්ධව ක්‍රියා කළේ. එතකොට අපිට පේනවා ඇති යෝහන් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ කියනවා මම ඔබගේ අවධානය යොමු කරනවා ඔහු සිනගෝග වලින් නුඹලා අහක් කරන්නේ එසේ නුඹලා මරන්නා වූ කවරෙක් නමුත් එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන මේ හැක්කයි සිතන කාලය පැමිණෙන්නේ. මං විශ්වාස කරනවා ඔබට තේරෙන්න ඇති කියලා. එසේ නුඹලා මරන්නා වූ කවරෙක් නමුත්
ඒ තමුන් විසින් දෙවියන් වහන්සේට කරන මෙහෙයක්යයි සිතන කාලයේ පැමිණෙන්නේ. ඔබට මතකද සාවුල් දෙවියන් වහන්සේගේ සෙනඟට පීඩා කරා මොනවද ඔහු හිතුවේ? ශූරිතයකින් යුක්තව දෙවියන් වහන්සේගේ සෙනඟට පීඩා ගෝලයන්ට පීඩා කළා වූ ආකාරය අපි දකිනවා. මේක අර අවුරුදු 1260ක කාල පරිච්ඡේද පුරාම දේව නාමය දරාගෙන තමන් තමයි මව් ස්වභාව කියලා හඳුන්වමින් ලක්ෂ ගණනක් ඝාතනය කරේ දෙවියන් වහන්සේගේ සෙනඟව ඝාතනය කරේ මොනවද දරාගෙනද? දේව නාමය දරාගෙන. අමතක කරන්නට එපා. ඉදිරියේදීත් මේ දේ සිද්ධ වෙන්න යන්නේ දේව නාමය දරාගෙන යහපත් චේතනාවෙන් තමයි. මොනවා කරන්නට යන්නේද? උන්වහන්සේගේ ඒ කුඩා රැළට උන්වහන්සේගේ ඉදිරියට ක්‍රීඩා කරන්නට යන්නේ. මේ විරුද්ධ ක්‍රිස්තුස් ඇවිල්ලා නැත්තම් මේ පාප බලය සහිත රෝමේ ඇතුළු අනිකුත් රෙපරමාදු සභාවන් එකතු වෙලා උන්වහන්සේගේ ඉතිරි සෙනඟට පීඩා කරන්නට යන්නේ දේව නාමය දරාගෙන. මෙන්න මේ කාරණේ ඔවුන් සම්පූර්ණ කරන්නට යනවා. දෙවියන් වහන්සේට කරන සේවයක් හැටියට ඒ සෙනඟට පීඩා කිරීම, ඒ සෙනඟට නැත්තම් උන්වහන්සේගේ මුද්‍රාව ලබන්නා වූ උන්වහන්සේගේ සැබෑ නමස්කාරයේ දවසට නමස්කාර කරන්නා වූ අයට පීඩා කිරීම ඔවුන් දකින්න යන්නේ මොකක් හැටියටද? දෙවියන් වහන්සේට කරන මෙහෙයක් හැටියට. අමතක කරන්න එපා. යුදස් කළෙත් ඒ දෙයමයි. අද දවසේදී ඒ විනාශී පුත්‍රයා හැටියට හඳුන්වන ලැබූ යුදස් කළෙත් ඒ දෙයමයි. අද දවසේදී විශේෂයෙන් මේ පාපේ මනුෂ්‍ය විනාශී පුත්‍රයා නොපනත්කම් කරන්නෙත් ඒ දෙයමයි. ඉදිරියට කරන්න යන්නෙත් ඒ දෙයමයි. පැහැදිලිව ඔබට පේනවා ඇති දේවමාලිගාවේ ඒ නාමය දරාගෙන ඉන්නා වූ ආකාරය. යේසුස් වහන්සේ දේවමාලිගාවට ඇතුල් වෙලා මොනවද කරේ? ඒක සොරුන්ගේ ගෝහයක් කරලා තිබුණේ. උන්වහන්සේ ඒක පවිත්‍ර කරන්න උත්සාහ කළා. ඊයේ මගෙන් ඇහුවා එක සහෝදරියක් කිව්වා ගොඩක් කෙනෙක් හිතේ තියාගෙන ඉන්නේ ආයේ දේවමාලිගාව ගොඩනගයි කියලා. මේ යෙරුසලමේ මේ පොළොවේ තියෙන යෙරුසලමේ දේවමාලිගාව ගොඩනගයි කියලා. අපිට හම්බෙනවා දේව වචනේ මේ දේවමාලිගාව අත්හරිනු ලබනවායි කියලා. බලව නුඹලාගේ ගෘහේ නුඹලා පාලුකට අත්හරිනු ලැබේ. දැනටමත් මේ දේ අත්හැරලා තිබෙන්නේ. යුදෙව් දේවමාලිගාව දෙවියන් වහන්සේගේ දේවමාලිගාව නොවේ තවදුරටත්. මේක ඔබත් මමත් තේරුම් ගන්න ඕන. ශුද්ධෝ පෞල්තුමා මොනම ස්ථානයකවත් මේ පොළොවේ තිබෙන දේවමාලිගාවට අවධානය යොමු කරලා නැහැ. ශුද්ධෝ පෞල්තුමා ලියා තිබෙන මේ බයිබල් පාඩ ඔබ සෑම බයිබල් පාඩයක්ම දීලා තියෙනවා. දෙවියන් වහන්සේගේ මාලිගාව දැන් උන්වහන්සේගේ ශුද්ධ වූ සභාව, උන්වහන්සේගේ දුවා දරුවන් දේව මාලිගාව බව, දෙවියන් වහන්සේගේ ආත්මික දේව මාලිගාව, ඔබත් මහත් බව, ඔබගේ මගේ ශරීරය උන්වහන්සේගේ මාලිගාව බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕන අපි තවත් විදේශිකයවත් ආගන්තුකයවත් අන්‍ය ජාතිකයවත් නොව ශුද්ධවන්තයන් සමග එක නුවර වැසියෝය. එපිස පොතේ දෙවෙනි පරිච්ඡේදයේ කියනවා දෙවියන් වහන්සේගේ පවුලේ අයවල සිටින්නෝය. ඔබට පේනවා ඇති අපි දැන් උන්වහන්සේගේ මාලිගාවේ කොටස්. ඒ නිසා අමතක කරන්න එපා දයාවර සහෝදර සහෝදරිය. ඔබට පේනවා ඇති ඒ පින්තූරය කොයි ආකාරයෙන්ද ව්‍යාජ සුද්ධස්ථානය නැත්තම් ව්‍යාජදී මනුෂ්‍යයට හඳුන්වලා. ඔබට පේනවද කෙරුබ්වරුන්ගේ රූප දෙක? මේක අතිශුද්ධ ස්ථානයේ උන්වහන්සේගේ මණ්ඩපේ අතිශුද්ධ ස්ථානයේ ගිවිසුම් පෙට්ටියට ඉහළින් කරුණාවේ සිංහාසනය ළඟ කෙරුබ්වරුන්ගේ රූප දෙක තබා තිබුණේ. ඔබට පේනවද ව්‍යාජදී කොයි ආකාරයෙන්ද මේ සබෑ පින්තූරයක් ඔබ ඉදිරියේ තබා තිබෙන්නේ? මේ සියල්ල උන්වහන්සේ අපිට බලලා දැකලා තේරුම් ගන්න පිණිස උන්වහන්සේ දී තිබෙනවා. ඒ නිසා අද දවසේදී ඔබට දෙවෙනි කොටස මම ලබන සතියේදී ගේනවා. ඒ අවස්ථාවේදී ඔබ ඉගෙන ගන්නට යනවා උන්වහන්සේ දැන් ස්වර්ගයේ කරන සේවය මොනවද කරලා තිබෙන්නේ? බිමෙහෙලලා පාගලා ජීවනේ කුමාරයාට පහර දීලා උන්වහන්සේ දැන් ස්වර්ගයේ කරන්නා වූ ඒ උන්වහන්සේ තමයි අපේ එකම පූජකයා. දේවචනේ පැහැදිලිව කියනවා අපේ එකම පූජකයා. දැන් පූජකවරු නැහැ. අපේ එකම පූජකයා උන්වහන්සේ පමණයි කියලා. මේක කොයි ආකාරයෙන්ද මේ උදාංග පැහැරගෙන අද පූජකකම ධර්මින් බදහත්කාරකම ධර්මින් උන්වහන්සේ දැන් කරන්නා වූ සේවයට අපහාස කරන්න කියන කාරණේ. නිසා අපි මේ කාරණේ තව තහවුරු කරගන්න යනවා ලබන සතියේ. ඒ නිසා අපිට උන්වහන්සේ පාපේ මනුෂ්‍යයා විනාශී පුත්‍රයා අන්ත ක්‍රිස්තුස්ව පැහැදිලිව අපිට එල්දරව් කර දී තිබෙන නිසා අපි තවත් අඳුරේ අතපත ගන්නා අය නැත්තම් වියවුල් වෙන්නා අය නොවි උන්වහන්සේ අපිට දී තිබෙනවා මේ සුද්ධ සත්‍යතාවය තේරුම් අරගෙන උන්වහන්සේට විශ්වාසවන්තව උන්වහන්සේගේ ඉතිරියේ කොටසක් වෙන්න අපි අදිෂ්ඨාන කරගනිමු. එසේ කරන්ට උන්වහන්සේ අපටත් මරත් ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.